අයිබෝන් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ සියලු දෙනාම. අද මම අලුත් තැනක ඉඳලා අලුත් පාඩමක් ගේන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඊට කලින් කියන්නම් ඊයේ දිනේදී අපස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ඉක්ුත් වෙලා හොඳ සාමාර්ථගත දුවල පුතා ඉන්නේ නැති ඒගොල්ලන්ටත් සුබ පතන ගමන් මම පොඩි කාරණා ටිකක් මතක් කරන්නම් 2020 අපි උසස් පෙළ ලියන දුවල පුතාලනේ. ඉතින් තව මාස 3ක් වගේ කෙටි කාලයක් තමයි තියෙන්නේ බාලක විභාගයක් වැඩ කටයුතු කරගන්න. ඉතින් මම උත්සාහ කරනවා මේ මාස 3 ඇතුළත මගේ උපරිම උත්සාහයෙන් ඔයාලට මගේ පාඩම් ටික මේ channel එක හරහා ගේන්න. ඉතින් මට ලේසිම ක්‍රම මේක තමයි YouTube channel එකකින් ඔයාලට උගන්වන එක. ඉතින් මම දෙන උගන්වන දේවල් වල මම දැන් තීරි පාඩ් කරනවා. ඒ කියන්නේ සිද්ධාන්ත කොටස්. මේ කොටස් ටික හොඳට අවධානය කරගෙන ඔයාලා නෝට් එකක් ඉස්සෙල්ලා සටහන් කරගන්න. සටහන් කරගත්තට පස්සේ ඊට පස්සේ ඒ තියරි කොටස් යොදාගෙන මම හදන ගණන් ටික හොඳට බලන්න. එතකොට මේ ගණන් ටික බලලා ඔයාලා try කරන්න පහුගිය විභාග ප්‍රශ්න වලට උත්තර ලියන්න. අන්න ඒ විදිහට උත්තර ලියන්න. ඔයාලට තව මොකක් හරි මොඩල් පේපර්ස් එහෙම ඕන මට කතා කරන්න. එතකොට මම ඔයාලට ඒ ටික එවන්නම්. ඉතින් අද වෙනස්ම පාඩමක් කරන්න යන්නේ. අපි කලින් පාඩමේ කරේ කල්බදු ගිණුම් කරන්නේ කියන පාඩම. ඉතින් අද අපි කරන්නේ කළමනාකරන ගිණුම් කරන්නේට අයත් වෙන පාඩමක්. අන්න ඒක තමයි ශ්‍රම පිරිවැය කරන. ඉතින් ශ්‍රම පිරිවැය කරන්නේ කියන එක ඉතාමත් වැදගත් පාඩමක්. මොකද කළමනාකරන ගිණුම් කරන්නේ යටතේ අපිට අනිවාර්ය ප්‍රශ්නයක් කියනවා. ඒකෙදි ලකුණු ලේසියෙන් ගන්න තියෙන පාඩම් කෑල්ලක් තමයි මේ කළමනාකරන ගිණුම් කරන්නේ කියන්නේ. ඉතින් ඒකෙන් කොටසක් තමයි මේ ශ්‍රම පිරිවැය කරන්නේ. ඉතින් ඉතාමත් ලේසි පාඩමක්. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේකෙන් ලකුණු ටික ඉක්මනට ගන්න කියලා. ඒත් එක්කම මතක තියාගන්න ඕන කාරණාව තමයි මම දෙන තීරි කොටස් දැන් මම තීරි ඒ සිද්ධාන්ත කොටස් හදලා මම ඔයාලට ඉදිරිපත් කරන්න. දැන් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන අතරතුරේදී ඒ අදාළ තැන් වලින් නවත්තලා වීඩියෝ එකේ අදාළ තැන් වලින් නවත්තලා ඒ සිද්ධාන්ත කොටස් ටික ඔයගොල්ලෝ සටහනක් දාගන්න. ඉතින් අන්නේ විදිහට තමයි ඉතින් අද පාඩම මම ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ. ඉතින් මොකද්ද මේ ශ්‍රම පිරිවැය කරන්නේ කියන්නේ? ශ්‍රම පිරිවැය කරන්නේ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මොකද අපි භාණ්ඩයක් හරි සේවාවක් හරි නිෂ්පාදනය කරන්න මූලික වශයෙන් ඕන දේවල් ටිකක් තියෙනවා. එකක් අපිට ඕන ද්‍රව්‍ය. ඊට පස්සේ අනිත් එක තමයි ශ්‍රමය. ද්‍රව්‍ය තියෙනවා, ශ්‍රමය තියෙනවා. ඉතින් ඒක බලද්දී ශ්‍රමය කියන්නේ භාණ්ඩයක් හරි සේවාවක් හරි නිෂ්පාදනය කරන්න ඕන අත්‍යවශ්‍ය සාධකයක්. ඉතින් මේ ශ්‍රමය කියන එක තුලින් අපිට පුළුවන් භාණ්ඩයක හරි සේවාවක හරි පිරිවැය පාලනය කරන්න. පිරිවැය පාලනය කරන්න. ඉතින් මම ඔයාලා වෙනුවෙන් තීරි කොටස් ටිකක් හදුවා සිද්ධාන්ත අවබෝධය සඳහා. ඉතින් ගණන් හදන්න කලින් හැම පාඩමකම තිබ්බනේ අපිට අර කියවන කොටසක් සිද්ධාන්ත කොටසක්. ඉතින් මේ පාඩමේ සුපුරුදු පරිදිම තියෙනවා. ඉතින් අපි ගිණුම් කරන්නේ කරන්න කැමති ගණන් හදන්නේ ඒකට නුවමනා වැඩියෙන් තියෙන්නේ. ගාණ හදන්න ලොකු ඌමනාවක් තියෙනවා. ඒ කියන්නේ ගාණ හදන්න තමයි අපේ වැඩියෙන්ම කැමැත්ත. හැබැයි අර සිද්ධාන්ත කොටස් වලට තීරි නොලෙජ් එකට අපේ දැනුම යනවා අඩු. ඉතින් අපි යමු අකමැති වුණත් අපි සිද්ධාන්ත ටික කොහොම හරි ඉගෙන ගමු. මොකද සිද්ධාන්ත ටික අවබෝධ කරගත්තොත් තමයි අපිට ඒක ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන්. ඉතින් අපි යමු සිද්ධාන්ත ටිකට. ඊට පස්සේ මම ගානක් හදනවාද? අද මම හදන ගාන තමයි පිරිවැය ලේඛනයක්. ඒ කියන්නේ ශ්‍රම පිරිවැය වැටුප් ලේඛනයක් තමයි මම අද හදන්නේ. ඉතින් ඒ ගානත් හදන්නත් බලාගෙන අපි එනම් යම් අපේ තීරි පාඩමට. හරි, එතකොට අපේ පාඩම තමයි ශ්‍රම පිරිවැය කරණය. ඉතින් මේ ශ්‍රම පිරිවැය කරණය කියන පාඩමෙන් අපි බලමු දැන් අපිට මොනවද ඉගෙන ගන්න තියෙන අණු කොටස් මොනවද කියලා. එහෙනම් අපි යමු. එතකොට මේ ශ්‍රම පිරිවැය කරණය කියන පාඩමෙන් අපිට මෙන්න මේ කියන දේවල් ඉගෙන ගන්න තියෙනවා. මොනවාද? ශ්‍රම පිරිවැය හැඳින්වීම. ශ්‍රම පිරිවැයට අයත් වන දෑ. ශ්‍රම පිරිවැය පාලනය කිරීමේ අරමුණු. ශ්‍රම වාර්තා. වැටුප් ගෙවීමේ ක්‍රම. වැටුප් ලේඛන පිළිවෙල කිරීම. ඊට පස්සේ වැටුප්
පිරිවැය ගිණුම් ගත කිරීම. ඉතින් අද දවසේ මම මේ වීඩියෝ එකේ මේ 7න් පළවෙනි 6 ඔයගොල්ලන්ට කියලා දෙනවා. පළවෙනි මම 7 වෙනි එක ඊළඟ වීඩියෝ එකකින් කරනවා. මොකද ඒක විශේෂ කොටසක්. අපිට EPF ETF ගැන අපිට ගිණුම් ගත කරන්න තියෙන ඒක අතිශයින් වැදගත්. මොකද ඒක බහුවර්ණ ප්‍රශ්න වලට වඩා එන වැදගත් ප්‍රශ්න හැදෙන පාඩමක්. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් පළවෙනි 6 තමයි ඔයාලට ඉදිරිපත් කරන්නේ. එහෙනම් අපි යමු පාඩමට. හරි. මොකද්ද මේ ශ්‍රම පිරිවැය? කිසියම් ආයතනයක් විසින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේදී ඒ සඳහා ඍජු හා වක්‍ර වශයෙන් යොදා ගනු ලබන ශ්‍රමය වෙනුවෙන් කරන ගෙවීම ශ්‍රම පිරිවැය යනුවෙන් හඳුන්වයි. භාණ්ඩයක් හරි සේවාවක් හරි නිපදවද්දී ඒ ඍජු හා වක්‍ර වශයෙන් යොදා ගනු ලබන ශ්‍රමයට ගෙවන ගෙවීමක් තියෙනවානේ. අන්න ඒ ගෙවීම තමයි ශ්‍රම පිරිවැය කියලා කියන්නේ. උදාහරණයක් විදිහට මම කියන්නම්. අපිට තියෙනවා ලොකු බේකරියක්. එතකොට බේකරියේ පිටි අනන මිනිස්සයාට ගෙවන පඩිය තමයි ඍජු පිරිවැයට එන්නේ. එතකොට මේ ලොකු බේකරියේ මුර කරන මිනිස්සෙක් ඉන්නවනේ. එතකොට මුර කරන මිනිස්සයාට ගෙවන පඩිය ආයත් වෙන්නේ වක්‍ර පිරිවැය. එතකොට පාන් ගෙඩියක් නිපදවන්න අපිට ඍජු පිරිවැයක් දරන්න ඕන ශ්‍රමය සඳහා වක්‍ර පිරිවැයක් දරන්න ඕන ශ්‍රමය සඳහා. තේරෙනව නේද? අන්න එතකොට ශ්‍රම පිරිවැය කියන්නේ මෙන්න මේකට. එතකොට ශ්‍රම පිරිවැයට අයත් වෙන්නේ මෙන්න මේ කියන දේවල්. ඍජු වශයෙන් යොදාගනු ලබන ශ්‍රමය සඳහා ගෙවන මූලික වැටුප. අපි ඍජුවම යොදාගන්න ශ්‍රමයට ගෙවන වැටුප. මම කිව්වේ පාන් බේකරියේ පිටි අනන මිනිස්සයාට ගෙවන වැටුප. දෙවෙනි එක වක්‍ර වශයෙන් යොදාගනු ලබන ශ්‍රමය සඳහා ගෙවන මූලික වැටුප. ඒ කියන්නේ පාන් ගෙඩි අපි හිතමු දැන් මුරකාරයාටත් ගෙවනවා පඩිය. ඒත් එකම පාන් බේකරිය අපි හිතමු කළමනාකරුටත් වැටුපක් කියනවා. අන්න ඒකත් ඇති මේ වක්‍ර ශ්‍රමයට. තේරෙනවද? එතකොට අනිත් එක තමයි ප්‍රසාද දීමන. ප්‍රසාද දීමන අපි ඉංග්‍රීසි වලින් කියන බෝනස්. දැන් අපිට ගොඩක් ඔය උත්සව කාලෙදී ලැබෙන්නේ රැකියාවලට යන අයට අලුත් අවුරුද්දට නත්තලට අන්න ඒ වගේ අයට ප්‍රසාද දීමනාවක් හම්බෙන බෝනස් එක. කියන්නේ පඩියට අමතරව ලැබෙනවා තව පඩියක්. ඒකට තමයි කියන්නේ අපි බෝනස් එක කියලා. ඊට පස්සේ අතිකාල දීමන. අතිකාල දීමනා කියන්නේ ඕවර් ටයිම් OT ඔයගොල්ලෝ අහලා ඇති OT ගෙවනවද OT ලැබෙනවද? අන්න ඒකට තමයි කියන්නේ අපි අතිකාල දීමනා කියලා. ඊට පස්සේ අනිකුත් දීමන. මම දීලා තියෙන ජීවන වේදන් දීමනා ප්‍රවාහන දීමන. දැන් අපි හිතමු දැන් හුඟක් ආයතන වලින් සේවකයන් අනිකුත් දීමනා වශයෙන් ප්‍රවාහන දීමනාව කියන එක දෙනවා. ඊට පස්සේ හැමදාම වැඩට આવත් එයාලට පැමිණීමේ දීමනාවක් කියලා දෙයක් දෙනවා. අන්න ඒක තමයි අනිකුත් දීමනා කියන්නේ. එතකොට අනිත් එක තමයි සේවක අර්ථ සාධක අරමුදල් සඳහා සේව්‍ය දායකත්වය. සේව්‍ය. ඒ කියන්නේ අපිට කිසියම් සේවකයෙක් යම් ආයතනයක වැඩ කරනවා නම් ඒ කියන්නේ විශේෂයෙන් පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා නම් එයාට EPF එකක් ගෙවන්න. ඒ කියන්නේ සේවක අර්ථ සාධකයක් ගෙවන්න ඕන. එතකොට සේවක අර්ථ සාධක අරමුදල සඳහා සේව්‍ය දායකත්වය කියන්නේ මේ ආයතනයේ මූලිකයා විසින් මේ ආයතනයේ අයිතිකාරයන් විසින් අදාළ සේවකයන්ට ගෙවන EPF එක. අන්න ඒක කියන්නේ සේවය. එතකොට සේවය කියන්නේ සේවකයා නෙමෙයි. සේවය කියන්නේ ආයතන ප්‍රධානිය. ඒක හොඳට මතක තියාගන්න ඕන. අපි ඊට පස්සේ ඊළඟ එකට ශ්‍රම පිරිවැය පාලනය කිරීමේ අරමුණ. ඇයි අපි ශ්‍රම පිරිවැයක් කියන එක හඳුනගෙන ඒක පාලනය කරන්න උත්සාහ කරන්නේ? එතකොට භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීමේදී මුළු නිෂ්පාදන ගෙනීමේ සැලකිය යුතු කොටසක් හිමිවන්නේ ශ්‍රමයට. ශ්‍රම පිරිවැය පාලනය කළොත් මුළු නිෂ්පාදන පිරිවැයද පාලනය කළ හැකි. ශ්‍රමය තමයි අපිට කිසියම් භාණ්ඩයක් හරි සේවාවක් හරි නිෂ්පාදනය කරද්දී ශ්‍රමය කියන එක තමයි අත්‍යවශ්‍යම නැත්නම් වැදගත්ම කොටස. හිතන්නකෝ ශ්‍රමය නැත්නම් පාන් ගෙඩියක් හැදෙයිද බේකරියේ? ශ්‍රමය නැත්නම් වඩු මඩුවක පුටුවක් හැදෙයිද? දැන් නවීන යන්ත්‍ර උපකරණක් තියෙනවා. හැබැයි යන්ත්‍ර උපකරණ ක්‍රියා කරන මිනිස්සයාගේ පැය වෙන්නේ ශ්‍රමයනේ. එහෙනම් ශ්‍රමය තමයි අපේ වැදගත්ම කොටස අපේ භාණ්ඩයක් හරි සේවාවක් හරි නිෂ්පාදනය කරද්දී. එතකොට මේ ශ්‍රමය පාලනය කරොත් අපිට ඒ යන්ත්‍රයේ පිරිවැයත් පාලනය කරගන්න පුළුවන්.
ඒ භාණ්ඩේ පිරිවැයක් පාලනය කරගන්න පුළුවන්. ඒක තමයි අපේ ශ්‍රමය පාලනය කිරීමේ අරමුණ. එතකොට ශ්‍රම වාර්තා දැන් තියෙන මනුස්සයෙක්ට පඩියක් ගෙවද්දී සේවකයෙක්ට පඩියක් ගෙවද්දී ඒ පඩිය ඉබේ ඒ ගෙවන පඩියට අදාළ විස්තර ඉබේ කොහෙන් හරි සටහන් වෙන්නේ නැහනේ. අන්න ඒකට අපි යොදා ගන්නවා වාර්තා කියන දේ. ඒ වාර්තාවලට කියන විශේෂිත නම තමයි ශ්‍රම වාර්තා කියන එක. එතකොට අපි දැන් බලමු මොනවාද මේ ශ්‍රම වාර්තා. ශ්‍රමිකයන්ගේ සේවයට පැමිණීම හා සම්බන්ධ තොරතුරු සටහන් කිරීමටත් එසේම ඔවුන්ගේ සේවා කාලය පිළිබඳ තොරතුරු සටහන් කිරීමටත් යොදා ගන්නා ලේඛන. ඒ කියන්නේ සේවකයෙක් සේවයට පැමිණීමයි ඒ වගේම එයාගේ සේවා කාලය පිළිබඳ සටහන් කරන වාර්තාවලටයි තමයි කියන්නේ ශ්‍රම වාර්තා කියලා. එතකොට ශ්‍රම වාර්තා ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. පළවෙනි එක තමයි සේවකයන්ගේ සේවා පැමිණීම් වාර්තා කිරීමේ ශ්‍රම වාර්තාවන්. දෙවෙනි එක සේවකයන්ගේ සේවා කාලයන් වාර්තා කිරීමේ ශ්‍රම වාර්තාවන්. මේක මතක තියාගන්න. ශ්‍රම වාර්තා කොටස් දෙක. සේවකයන්ගේ සේවා පැමිණීම් වාර්තා කරන්නත් තියෙන ශ්‍රම වාර්තාවන්. අනිත් එක තමයි සේවකයන්ගේ සේවා කාලය වාර්තා කරන්න ශ්‍රම වාර්තාවන් තියෙනවා. එතකොට අපි යන්නේ ඒකේ පළවෙනි එකට සේවකයන්ගේ සේවා පැමිණීම වාර්තා කිරීමේ ශ්‍රම වාර්තාවන්. මේවා අපි සැබෑ ලෝකයේ දැකලා තියෙනවා. ඔන්න බලන්න. කිසියම් ආයතනයක සේවයට පැමිණෙන සේවක සේවිකාවන්ගේ පැමිණීම හා සම්බන්ධ තොරතුරු වාර්තා කිරීමට යොදා ගනු ලබන ශ්‍රම වාර්තා. ඒ කියන්නේ අපි කොහෙට හරි වැඩට යනවා නම් ඒ යන තැන්වල දානවා සේවකයන්ගේ වැඩට ඒම පිළිබඳ වාර්තාව. හොඳම උදාහරණය තමයි ෆින්ගර් ප්‍රින්ට් එක. ඔයගොල්ලෝ සමහර දැකලත් ඇති කවුරු හරි කෙනෙක් එයා වැඩට යද්දී එයා සේවා ස්ථානයේදීම දැකලාදී ෆින්ගර් ප්‍රින්ට් එක තමයි තියලා යන්නේ. ආයේ ෆින්ගර් ප්‍රින්ට් එක කියන්නේ මොකක්ද මෙයාගේ? සේවකයන්ගේ පැමිණීම සටහන් කරන ශ්‍රම වාර්තාව. ෆින්ගර් ප්‍රින්ට් එක තිබ්බම එතකොට මොකද්ද සටහන් වෙන්නේ? මේ සේවකයා අද දිනේදී රාජකාරී කටයුතු සඳහා ඇවිල්ලා තියෙන අන්න එකයි ෆින්ගර් ප්‍රින්ට් එකෙන් කරන්නේ. එතකොට මම උදාහරණ දීලා තියෙනවා පැමිණීමේ නාමනේ. දැන් ගොඩක් සුළුතරයකින් කියන්නේ දැන් දකින්න ලැබෙන අඩුයි පැමිණීමේ නාම ලේඛනය. ඒ කියන්නේ සේවයට පැමිණීමේ නාම ලේඛනය සමහර තැන්වල තියෙනවා අත්සන් කරලා යන්න තියෙන්නේ. අද ගොඩක් අඩුයි. අද බොහෝ දුරට තියෙන්නේ මේ ඇඟිලි සලකුණු යන්ත්‍රය කියන එක තමයි. ඊට පස්සේ අපි යන් ඊළඟ කොටසට සේවකයන්ගේ සේවා කාලයන් වාර්තා කිරීමේ ශ්‍රම වාර්තාව. සේවා කාලය යටතේ බලමු කිසියම් ආයතනයක සේවය කරන සේවක සේවිකාවන් සේවා කාලය තුලදී ඔවුන් විසින් සිදු කරන වැඩ කොටස් පිළිබඳව වාර්තා කිරීමට යොදා ගනු ලබන ශ්‍රම වාර්තාව. ඒ කියන්නේ සේවක සේවිකාවන් ඒගොල්ලෝ කරපු වැඩ සටහන් කරගන්න යොදා ගන්න ශ්‍රම වාර්තාවක්. එතකොට මම මේකට උදාහරණ දෙන්නම්. මේ උදාහරණ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන. ඒ කියන්නේ මේක මතක තියාගන්න. ඒ කියන්නේ මේක ගොඩක් දුරට ප්‍රායෝගිකවත් භාවිතා වෙනවා අදටත්. ඉතින් මම මේ ටික දෙන්නම්. දෛනික කාලසටහන් පත්‍රය. එතකොට හැමදාම සටහන් කරනවා. ඒ කියන්නේ හැමදාම සටහන් කරන කාලපත්‍රය කියලා එකක් තියෙනවා කාඩ් එකක්. ඒකේ සටහන් කරන්න ඕන. එතකොට සති කාල සටහන් පත්‍රය ධාරක දෛනිකවනේ. දැන් මේක සටහන් කරන්නේ සතියකට සැරයක්. ඊට පස්සේ කාර්ය තුන්දු. ඒ කියන්නේ කිසියම් වැඩක් කරාට පස්සේ ඒ කරපු වැඩේ පිළිබඳව සටහනක් දාලා අපිට සටහන් කරන්න කාඩ් එකක් තියෙනවා. අන්න ඒක තමයි කාර්ය තුන්දුව කියන්නේ. කෑලි වැඩ තුන්දුව. ඒක කෑලි වැඩ තුන්දුව කියන්නේ මේක. දැන් අපි හිතමු දැන් සමහර ආයතන තියෙනවා. ඒකේ සේවකයන්ට කොටස් කරන්න. ඒ කියන්නේ අපි හිතමු එක සේවකයෙක්ට පොතක් හැදුවොත් තමයි මේ පොතක පිරිවැය තමයි ගෙවන්නේ. ඒ කියන්නේ සේවකයෙක් පොතක් හැදුවොත් ඒ සේවකයාට පොතකට රුපියල් 10ක් ගෙවනවා. එතකොට කාර්ය පත්‍රිකාව කියන්නේ මෙහෙමයි. එයා කරන වැඩ කෑලි. ඒ කියන්නේ වැඩ කෑලි කියන්නේ එයා කරන නිෂ්පාදන ඒකක මත තමයි එයාට ගෙවීම සිදු කරන්නේ. එතකොට මේ ගෙවීම සිදු කරන්න නම් එයාට කාර්ය පත්‍රිකාවක් සටහන් කරන්න ඕන. එතකොට මේ කාර්ය පත්‍රිකාවේ සටහන් කළ යුතුයි එයාගේ ඒ නිෂ්පාදන කටයුතු කොපමණද කොයි වගේද කියලා දැනගන්න. එතකොට අක්‍රීය කාල පත්‍රිකා.
අක්‍රීය කාල පත්‍රිකාවක් කියන්නේ මෙහෙමයි. අක්‍රීයයි කියන එකෙන් මතක තියාගන්න මෙහෙම. දැන් හිතන්නකෝ ලොකු නිෂ්පාදන ආයතනයක් තියෙනවා. ඒ නිෂ්පාදන ආයතනය වැඩ කරන්නේ විශාල මැෂින් වලින්. විශාල මැෂින්. ඉතින් මේ මැෂින් මෙහෙවන්න ඉන්නවා සේවකයෝ. හිතන්න හදිස්සියේ මේ මැෂින් වැඩ කරන්නේ නැහැ විදුලිය නිසා. විදුලි කප්පාදුවක් නිසා වැඩ කරන්නේ. එතකොට මේ මොකද වෙන්නේ? මේ මැෂින් ටික ඕෆ් කරලා සේවකයෝ නිකන් ඉන්නවානේ. එතකොට එයාලා අර නිකන් සිටි කාලේ අක්‍රීය කාලයේදී කරපු අක්‍රීය කාලයේ පිළිබඳව සටහන් කරන දේවල් තියෙනවානේ. අන්න ඒ දේවල් සටහන් කරන්න තමයි අක්‍රීය කාල පත්‍රිකාවක් කියන්නේ. ඉතින් මේකෙන් මොකද වෙන්නේ මොනවද කියලා ඔයගොල්ලෝ ලොකුවට දැනගන්න අවශ්‍ය නැහැ. ඔයාලා මෙන්න මේ කරුණු ටික මතක තියාගන්න. ඒ කියන්නේ මම මේ දුන්නු උදාහරණ දෛනික කාල සටහන් පත්‍රය, සති කාල සටහන් පත්‍රය, කාර්ය තුණ්ඩුව, කෑලි වැඩ තුණ්ඩුව, කාර්ය පත්‍රිකාව, අක්‍රීය කාල පත්‍රිකාව. අන්න ඔය ටික ඔයාලා මතක කටපාඩම් කිරීමට අවශ්‍ය නම් මෙන්න මේව වගේක් තියෙනවා ශ්‍රම සේවා කාලයෙන් වාර්තා කරන්න කියලා මතක තියාගත්තොත් හොඳටම ඇති. එතකොට බලමු ශ්‍රම වාර්තා පවත්වාගෙන යාමේ ප්‍රයෝජන. ඇයි අපි ශ්‍රම වාර්තා පවත්වාගෙන යන්නේ? පළවෙනි එක වැටුප් ලේඛන පිළියෙල කිරීමට අවශ්‍ය අදාළ තොරතුරු ශ්‍රම වාර්තා මගින් ලබා ගන්න පුළුවන්. මිනිස්සෙක්ට නැත්නම් සේවකයෙක්ට පඩියක් ගෙවද්දී ඒ තොරතුරු ගන්න පුළුවන් නේද අපි මේ අර කීප ශ්‍රම වාර්තා වලින්. එතකොට ඒ වැටුපක් ගෙවද්දී ශ්‍රම වාර්තා කියන එක වැදගත් වෙනවා. දැන් උදාහරණයක් විදිහට හිතන්න ෆින්ගර් ප්‍රින්ට් එකෙන් ඇඟිලි සලකුණු අරගෙන සේවකයෙක් වැඩට පැමිණීම සටහන් කරගත්තොත් නේ හරි විදියට එයාට පඩියක් ගෙවන්න පුළුවන් නේද? නැත්නම් ෆින්ගර් ප්‍රින්ට් එක සටහන් වුනේ නැත්නම් එයාලා දන්නේ මේ සේවකයා වැඩට ඇවිල්ලාද මේ මාසේ කොච්චර කල් වැඩට ආවද කියලා හරියට තීරණයක් ගන්න බෑ. එතකොට මේ තීරණය ගන්න ලේසි වෙන්නේ මේ ශ්‍රම වාර්තා කියන දේවල් යොදා ගන්න නිසා. ඊට දෙවෙනි එක කිසියම් මෙහෙයුමකට අදාළ මුළු ශ්‍රම පිරිවැය ශ්‍රම වාර්තා මගින් ගණනය කළ හැකි වීම. එතකොට භාණ්ඩයක් හරි සේවාවක් හරි නිපදවන්න අපිට ශ්‍රමයේ සඳහා තියෙන පිරිවැයක් තියෙනවානේ. මේ පිරිවැය එතකොට ශ්‍රම වාර්තා වලින් ගණනය කරගන්න පුළුවන්. තුන්වෙනි එක සේවකයන්ට ගෙවිය යුතු අතිකාල දීමන, ප්‍රසාද දීමන ආදී ගණනය කර ගැනීමට අවශ්‍ය තොරතුරු ශ්‍රම වාර්තා මගින් ලබා ගන්නට හැකි වීම. සේවකයෙක්ට අතිකාල දීමන, ප්‍රසාද දීමන ගෙවද්දී ඒ ගෙවන තොරතුරු වලට අදාළ මූලාශ්‍රය කියන්නේ සාක්ෂි ගන්න පුළුවන් කොහොමද? ශ්‍රම වාර්තා හරහා. එතකොට අපිට ඉගෙන ගන්න තියෙනවා වැටුප් ගෙවීමේ ක්‍රම. ප්‍රධාන වශයෙන් වැටුප් ගෙවීමේ ක්‍රම දෙකයි තියෙන්නේ. ඒක තමයි කාල පදනම මත, ඒ කියන්නේ ටයිම් බේසිස්. අනිත් එක කෑලි පදනම මත. කාල පදනම මත කියන්නේ එයා වැඩ කරන පැය ගාන අනුව එයාට පඩියක් ගෙවනවා. ඊට කෑලි පදනම මත කියන්නේ එයා නිෂ්පාදනය කරපු ඒකක මත එයාට වැටුපක් ගෙවනවා. අන්න ඕකයි ඕකේ වෙනස. එතකොට මම ගන්න පළවෙනි එක කාල පදනම. කාල පදනම කියන්නේ සේවක වැටුප. එතකොට හැදෙන්නේ කොහමද කාල පදනම යටතේ? වැඩ කළ පැය ගාන ගුණ කිරීම පැයක වැටුප. වැඩ කළ පැය ගාන ගුණ කිරීම පැයක වැටුප. මම හිතන්නේ මේක සූත්‍රයක් මගින් දෙන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට මම හිතන්නේ ප්‍රායෝගිකව මේකේ දැනුම තියෙනවා. නේද? එතකොට කෑලි පදනම මත කිව්වොත් ඒකෙදි සේවක වැටුප හැදෙන්නේ කොහොමද? ඒක වැටුප ගුණ කිරීම නිෂ්පාදන ඒකක සංඛ්‍යාව. එතකොට කෑලි පදනම මත සේවකයෙක්ට වැටුප හැදෙන කොහොමද? එයා නිපදවපු ඒකක ගණන කීයද? එතකොට එයා නිපදවපු ඒකක ගණනකට එක ඒකකයකට ගෙවන්නේ කීයද? මම හිතමු මම මහාන තැනක වැඩ කරන්නේ මම ෂර්ට් 100ක් නැහැව දවසකට. එක ෂර්ට් එකකට මට රුපියල් 10ක් ගෙවනවා. එතකොට මගේ වැටුප කීයද? 1000යි. අන්න ඔහොමයි කෑලි පදනම මත මගේ වැටුප හැදෙන්නේ. සේවකයෙක්ගේ වැටුප හැදෙන්නේ. හරි ඊට පස්සේ අපි බලමු අද දවසේ වැදගත්ම කොටස වෙන්නේ වැටුප් ලේඛනයක් පිළියෙල කිරීම. එතකොට වැටුප් ලේඛනයක් පිළියෙල කරනවා කියන එක ඉතාමත් වැදගත්. මොකද මේක පිරිවැය, ඒ කියන්නේ පිරිවැය පාඩම් යටතේ
අනිවාර්ය ප්‍රශ්නයක් විදිහට එන්නත් පුළුවන්. ඉතින් වැටුප් ලේඛනය ගොඩක් දුරට උසස් පෙළ විභාගයේදී වැටුප් ලේඛනයේ ආකෘතියක් ඔයාලට දෙනවා. එතකොට ඒකේ වාසියකුත් තියෙනවා. ඉතින් ආකෘතියක් දෙයිද නැද්ද කියලා බලන් යනට වඩා අපි ආකෘතියත් අපි මතක තියාගෙන යන්න. මොකද කියන්න බෑ හදිස්සියක ආකෘතියක් දෙන්නේ නැතුව වැටුප් ලේඛනයක් පිළිද ගන්න කිව්වොත් ඒක අත්තර මොහොන දෙන්න ඔයාලට අමාරුයි. ඉතින් ඔයකටත් අපි වැටුප් ලේඛනයක් කොහොමද ඒ කියන්නේ වැටුප් ලේඛනයේ අන්තර්ගතය කොහොමද කියලා මතක තියාගන්න. හරි. එතකොට වැටුප් ලේඛනයක් කියන්නේ මොකක්ද? කිසියම් ව්‍යාපාර ආයතනයක සේවය කරන එක් සේවකයාගේ සතියක හෝ මාසයක කාල සීමාව තුළ අදාළ වැටුප එක් සේවකයාට අදාළ වෙන වෙනම අන්තර්ගත කරමින් සකස් කරනු ලබන ප්‍රකාශනය නැතිනම් ලේඛනය වැටුප් ලේඛනයක් නම් වේ. එතකොට පුතේ වැටුප් ලේඛනයේදී වෙන්නේ හැම සේවකයාගේම තොරතුරු සටහන් කරලා ඒ සේවකයාට අදාළ වෙන සීලම වැටුප් වර්ග ටික. ඒ කියන්නේ වැටුපට මූලික වැටුපට එකතු වෙන්නේ මොනවාද? ඒ වගේම මූලික වැටුපෙන් අඩු වෙන්නේ මොනවාද? ඊට පස්සේ මෙයාට ඒ සේවකයාට ගෙවන EPF සහ ETF දායකයන් කොහොමද? අන්න ඒක තමයි මේ වැටුප් ලේඛනය පිළියෙල කිරීමෙන් මූලික වශයෙන්ම යොදාගන්නේ. එතකොට වැටුප් ලේඛනයක් පිළියෙල කරන එකේ ප්‍රයෝජන තියෙනවා. පළවෙනි ප්‍රයෝජනය තමයි කිසියම් කාල සීමාවකට අදාළ වැටුප් පිරිවැය වැටුප් ලේඛනය මගින් ගණනය කරගත හැකියි. ඒ කියන්නේ වැටුප් සඳහා ගිය වියදම වැටුප් ලේඛනයෙන් ගන්න පුළුවන්. එක් සේවකයාට සතියක හෝ මාසයක වැටුප් ලේඛනයක් මගින් වෙන වෙනම ගණනය කරගත හැකියි. එතකොට එක සේවකයාට කොච්චර වැටුප් ගෙවලාද? අර සේවකයාට කොච්චර ගෙවලාද? මේ සේවකයාට කොච්චර ගෙවලාද? ඒ ඔක්කොම විස්තර ටික අපිට ගන්න පුළුවන් වැටුප් ලේඛනයක් මගින්. තුන්වෙනි එක වැටුප් වලට අදාළව ගෙනුත් තැබීමේදී වැටුප් ලේඛනයේ මූලාශ්‍ර ලියවිල්ලක් වීම. වැටුප් ලේඛනයේ මූලාශ්‍ර ලියවිල්ල ඕක ඉතාමත් වැදගත්. මොකද මම එහෙම කියන්නේ මේක කියනවා වැටුප් වලට අදාළ ගෙනුම් තවද්දී වැටුප් ලේඛනය මූලාශ්‍ර ලේඛනයක් කියවේ නම් වැටුප් ලේඛනය තමයි මූලාශ්‍ර ලේඛනය වැටුප් ගිණුම්ගත කරන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න. විභාගයේ ප්‍රශ්නයක් ආවොත් වැටුප් ගිණුම් තැබීමට අදාළ මූලාශ්‍ර ලේඛනය කුමක්ද කියලා. එතකොට ඔයාලගේ උත්තරේ වැටුප් ලේඛනය. හරි එහෙනම් මම ඔයාලට දෙනවා මගේ වැටුප් ලේඛනයක ආකෘතියක්. දැන් වැටුප් ලේඛනයක ආකෘතිය එක ගානට අනුව වෙනස් වෙනවා. හරිද? එක ගාන අනුව වෙනස් වෙනවා. දැන් මේ ගානට ගානක් නැතුව මම තීරණය කළා හදපු වැටුප් ලේඛනයක් තමයි මේක. බලන්න මේ උඩින්ම තියෙන අනුක්‍රමික අංකයේ සේවක අංකය. ඊට සේවකයන්ගේ නම මූලික වැටුප දීමනා අතිකාල දීමනා දල වැටුප. ඊට එකෙන් අඩු කරනවා සේවක අර්ථ සාධක දායකය වැටුප් පත්තිකාරම් සේවක ණය මුළු අඩු කිරීම ශුද්ධ වැටුප. ඒ කියන්නේ මුළු අඩු කිරීම වලින් පස්සේ එන්නේ ශුද්ධ වැටුප. ඊට පස්සේ EPF දායකත්වය ETF දායකත්වය සේවකයාගේ අක්ෂර. ඉතින් ඕක හොඳට මතක තියාගන්න. වැටුප් ලේඛනය නිශ්චිත වශයෙන් කියන්නේ මෙන්න මේ තීරු තියෙන්න ඕන මෙන්න මේ තීරු තියෙන්න ඕන කියලා. මූලික වශයෙන් මතක තියාගන්න. මූලික වැටුපෙන් පස්සේ දල වැටුප එන්නේ කොහොමද? ඊට දල වැටුපෙන් පස්සේ ශුද්ධ වැටුපට එන්නේ කොහොමද? අන්න ඒක මතක තියාගන්න. මූලික වැටුපෙන් පස්සේ දල වැටුපට එන්නේ කොහොමද? දල වැටුපෙන් පස්සේ ශුද්ධ වැටුපට එන්නේ කොහොමද? මූලික වැටුපේදී අපිට ඔක්කොම දීමනා ටික එකතු වෙලා තමයි දල වැටුපට එන්නේ. ඊට දල වැටුපෙන් පස්සේ ශුද්ධ වැටුපට එන්නේ කොහොමද? අර අඩු කරන ඒවා අඩු කරාට පස්සේ. තේරෙනව නේද? ඒ තමයි මේ මූලික වැටුපේ පස්සේ දල වැටුපට එන්නේ අර ඉපයීම් ටික එකතු වුණාට පස්සේ. එතකොට දල වැටුපෙන් පස්සේ ශුද්ධ වැටුපට එන්නේ අර අඩු කිරීම ටික අඩු වුණාට පස්සේ. ඊට පස්සේ ඊළඟ තීරු වලට යන්න ඕන EPF දායකත්වයේ ETF දායකත්වය. එතකොට මේ EPF දායක ETF දායකත්වය කියන්නේ සේවකයාගේ කියන්නේ ආයතනයේ හිමිකරුගෙන් යන දායකත්වයක්. සේවකයාගේ දායකත්වය නෙමෙයි මෙතන පෙන්නන්නේ EPF දායකත්වය ETF දායකත්වය කියලා. ඒ සේවකයාගෙන් යන දායකත්වය. හරි එහෙනම් අපි මම ඔයාලට ගානක් දෙනවා. අපි එහෙනම් ඒ ගානට යමු. හරි මේ ගාන ඔයගොල්ලෝ ඉක්මනටම ඔයගොල්ලෝ පොතේ සටහන් කරගන්න. ඊට පස්සේ මම දැන් ඒකම ගාන කියවන්නම්. පහත සඳහන් වන්නේ සමරතුංග මෑන් පවර් ආයතනයේ සංගීත අංශයේ සේවකයන් 3 දෙනෙකුගේ 2018 මේ මාසයේ වැටුප් පිළිබඳ විස්තර වේ.
සේවකයන් තිදෙනාගේ නම් දීලා තියෙනවා විමල් ගම්මන්පිල සුජීව. හරි ඊට පස්සේ පහත සඳහන් විස්තරද අදාළය. වෘත්තීය සමිති දායකයන් මාසකට රුපියල් 1000 බැගින් එක් සේවකයාගේ රුපියල් 2800 බැගින් ණය වාරික අඩු කරගත යුතුය. විමල් ආයතනයේ සතු නිවසක පදිංචි වන අතර මූලික වටිමින් 10% ගෙවල් කුලී ලෙස අඩු කෙරේ. ගම්මන්පිල රුපියල් 10000ක්ද සුජීව රුපියල් 5000ක්ද වැටුප් පත්තිකාරම් ලබාගෙන ඇත. දල වැටුමේ 10%ක් සේවකයාද 15%ක් සේව්‍යයාද අර්ථ සාධක අරමුදලට දායක වේ. සේවා නියුක්ති භාරකාර දායකය සේවකයාගේ දල වැටුපෙන් 3%කි. එහෙනම් මාත් එක්ක හදමු ගාන. හරි මේ විදිහට මම රූල් කරගෙන තියෙනවා මගේ වැටුප් ලේඛනය. හරි දැන් අපි මේ වැටුප් ලේඛනය කොහොමද සටහන් කරන්න කියලා බලමු. ඉතින් අපි ඉස්සෙල්ලාම යන් ගානට. ගාන ඉස්සෙල්ලාම දීලා තියෙනවා මොකද්ද? අපේ සේවකයන්ට අදාළ තොරතුරු ටිකක් සේවකයන්ගේ ඉපෙන් වලට අදාළ තොරතුරු ටිකක් වගුවේ දාලා. ඉතින් ඒ ටික අපි ගමු. ඉස්සෙල්ලාම මොකද්ද? සේවකයන්ගේ නමයි අංකය අපි සටහන් කරගන්න. එතකොට සේවකයා විමල්ගේ අංකය 15, ගම්මන්පිලගේ අංකය 16, අනිත් එක්කෙනා සුජීව 17. හරි මූලික වැටුප දීලා තියෙනවා 50,000යි 40,000යි 35,000යි. හරි එතකොට අතිකාල දීමන 5,000යි විමල්ට 5,000යි ගම්මන්පිලට 4,000යි සුජීවට 3,000යි. මේ ඉපෙයිම් තමයි මේ අතිකාල දීමනා කියන්නේ මෙයාගේ ඉපෙයිම. ඒතකොට මේ ඉපෙයිම් ටික එයාගේ මූලික වැටුපට එකතු වෙනවා. ඊට පස්සේ ජීවන වියදම් දීලා තිනවා 4,000 හැමෝටම 4,000 ගානේ. 4,000යි 4,000යි. ඊට පස්සේ විවාහ දීමනාවක් දීලා තිනවා විමල්ට රුපියල් 7,000ක. ඒක අනිත් දෙන්නට ඒක නැහැ. එතකොට මෙහෙම එකතු කරලා අපිට පුළුවන් දැන් දල වැටුප ගන්න 50,000යි 5,000යි 4,000යි 7,000යි. හරි මේ විදිහට මම දල වැටුප ගත්ත 66,000යි 48,000යි 42,000යි. ඊට පස්සේ යන් අපි අනෙකුත් තොරතුරු වල වෘත්තීය සමිති දායක මුදල් මාසකට රුපියල් 1000 බැගි. වෘත්තීය සමිති සඳහා එයාලගේ දායක මුදල් ගන්න. ඉතින් ඒක මම දානවා මෙන්න මේ අනෙකුත් කියන තීරුවට. අනෙකුත් කියලා මම තීරුවක් දාලා තියෙනවා. එතකොට මේ 1000 දානවා මම මෙතනට. හැමතිස්සෙම මේ මෙව්ව අයිති වෙන්නේ අපේ අඩු කිරීම වලට. ඒ හින්දා ඒ අඩු කිරීම යටතේ දාන හින්දා ඒව දාන්න වරහන් ඇතුලේ. එතකොට හැම සේවකයෙක්ගේම වෘත්තීය සමිති දායකයේ විදිහට රුපියල් 1000ක් අඩු වෙනවා. එක් සේවකයාගෙන් රුපියල් 2,800 බැගින් ණය වාරික අඩු කරගත යුතුය. 2,800 ගානේ ණය වාරික අඩු කරගන්න ඕන. ඒ කියන්නේ ණය වාරික තීරුව යටතේ අඩු කරන්න ඕන 2,800ක්. ඊට පස්සේ විමල් ආයතනයේ සතු නිවසක පදිංචි අතර මූලික වැටුපෙන් 10%ක් ගෙවල් කුලී ලෙස අඩු කරේ. මූලික වැටුපෙන් 10%ක් විමල්ගෙන් අඩු කරගන්නවලු ගෙවල් කුලී විදියට. එතකොට විමල්ගේ මූලික වැටුප රුපියල් 50,000යි 50,000ට 10%ක් කියන්නේ 5,000ක්. එතකොට මේ රුපියල් 5,000 ගෙවල් කුලී විදියට අඩු කරනවා. විමල්ගෙන් තමයි ඒක අය කරගන්න. අනිත් අයගෙන් අය කරගන්නේ නැහැ. ගම්මන්පිල රුපියල් 1000ක්ද සුජීව රුපියල් 5,000ක වැටුප් පත්තිකාරම් ලබාගෙන ඇත. ඒ කියන්නේ වැටුප ගෙවන්න කලින් එයා අත්තිකාරමක් විදියට ගම්මන්පිල රුපියල් 10,000කුත් සුජීව රුපියල් 5,000කුත් අරගෙන තියෙනවා. එතකොට විමල් කියන එක්කෙනා අත්තිකාරම් අරගෙන නැහැ. ඊට පස්සේ තමයි වැදගත් මේක. දල වැටුපෙන් 10%ක් සේවකයාද 15%ක් සේවකයාද අර්ථ සාධක අරමුදලට දායක වේ. සේවා නියුක්ති භාරකාර දායකයා සේවකයාගේ දල වැටුපෙන් 3%කි.
එතකොට දල වැටුපෙන් 100%යි සේවකයා දරන්නේ. එහෙනම් දල වැටුප කීයද විමල්ගේ? 66000. එතකොට ඒ 66000ට 110ක් කියන්නේ 6600යි. එතකොට ගම්මන්පිල 48000 කියන්නේ 4800යි. සුජීව 42000 කියන්නේ 4200යි. එතකොට එයාලගේ EPF එක අපි අඩු කරගත්තා. එතකොට සේවකයා 100%ක් දරද්දී සේවකයා දරනවා 15%ක්. එහෙනම් සේවකයාගේ දායකත්වය අපි බලන්න ඕන. විමල්ගේ 60000. එතකොට 66000ට 100%ට 15ක්. ගම්මන්පිලගේ බලන්න ඕන 48000ට 100%ට 15ක්. සුජීවගේ බලන්න ඕන 42000ට 100%ට 15ක්. එතකොට මේ අයගේ අපි සේව්‍යයාගේ දායකත්වය හොයන්න. විදිහට ගත්තම එතකොට විමල්ට එනවා ETF දායකයේ විමල්ගේ 9900ක්, ගම්මන්පිලගේ 7200ක්, සුජීවගේ 6300. අන්න ඒක මම දාගන්නවා මේ EPF තීරුවට 9900යි 7200යි 6300යි. අන්න ඕක අඩු කරගන්න මුකුත් කරන්න අවශ්‍ය නැහැ. ওই විදිහටම තියන්න. ඊට පස්සේ අපි සලකා බලන්න ඕන මොකද්ද මේ ETF එකට එන්නේ කීයද? එතකොට දල වැටුපෙන් ETF එකට මේක කීයක් එනවා කියලා දාලා තියෙන්නේ 100ට 3ක්. එතකොට අපි ETF එක හොයමු. එතකොට විමල්ගේ 66000ට 100ට 3ක් බලන්න ඕන. ගම්මන්පිලගේ 48000ට 100ට 3ක් බලන්න ඕන. සුජීවගේ 42000ට 100ට 3ක් බලන්න ඕන. එතකොට මම මේ ගණන්ට ඒක ගන්නවා දැන්. හරි. එතකොට විමල්ගේ 1980යි, ගම්මන්පිලගේ 1440යි, සුජීවගේ 1200ට ඕක මම දාගන්නවා. එතකොට මෙන්න මේ කියන ETF තීරුවට 1980යි 1440යි 1260. හරි. එතකොට ඊළඟට මට ගාණි කරන්න තියෙන්නේ මේක ඕගොල්ලන්ට ගෙදරත් කරන්න මේක කරන්න මම දැන් මෙතන කරන්න යන්නේ. මොකද ඔයාලට කරන්න තියෙන්නේ මේ අඩු කිරීම ඔක්කොම එකතු කරලා මුළු අඩු කිරීම ඉස්සරහින් දාන්න. මේ අඩු කිරීම ඔක්කොම එකතු කරලා මුළු අඩු කිරීම ඉස්සරහින් දාන්න. එතකොට දල වැටුපෙන් ඒ අදාළ මුළු අඩු කිරීම අඩු කරලා සුද්ධ වැටුප මෙතනට දාගන්න. හැම එකෙම සුද්ධ වැටුප මෙන්න මේ කොටසට දාගන්න. හරි. ඒ විදිහට අපේ පාඩම ඉවර කරනවා. මොකද අද අපි කරේ ඉතාමත් වැදගත් කොටසක්. විභාගයේදී ලකුණු ලේසියෙන් ගන්න ලේසිම කොටසක් අද අපි කරේ. ඉතින් මගේ ඊළඟ වීඩියෝ එකේ මම දානවා වැටුප් ලේඛනයක් පිළියෙල කරලා කොහොමද අපි EPF ETF ගල්පණය වැතුළු වැටුප් හා සම්බන්ධ දිට සටහන් කොහොමද ගලපන්නේ කියලා. ඉතින් ඊටමත් වැදගත්. මොකද වැටුප් හා වේතන පාලන ගිණුමක් කියලා විශේෂිත ගිණුමක් තියෙනවා. ඒ ගිණුමේ කොහොමද මේව සටහන් කරන විදිය ඊටමත් වැදගත් වෙනවා. ඉතින් මගේ මොකක් හරි වීඩියෝ එකේ නොතේරුණු තැනක් තියෙනවා නම් දන්නේ නැති දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න. මොකද මම ඔයාලට හැම වෙලාවෙම උදව් කරන්න ලෑස්ති. ඒ වගේම ඉදිරියට දාන්න ඔයගොල්ලෝ ඉදිරියට ඕන කරන පාඩම් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ දුන්නු සටහන් ටික මේ හදපු ගණන් ටික මට හැකියාවෙන් මම ඔයාලට ඉදිරිපත් කරා. ඉතින් ඔයාලගේ උපරිම යොදාගෙන ගණන් ටික හදලා පාඩම් වලට කටයුතු කරගෙන යන්න. ඉතින් හොඳට පාඩම් කරලා උසස් පෙළ විභාගයට හොඳ ප්‍රතිඵලයක් ගන්න කියලා මම ඔයාලට සුබ පතනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔයාලට එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.